කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? තෙරුවන් සරණයි සුබෝදෑසනක් පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි, මේ ලෝකයේ බොහෝ දේ පවතිනවා. ඒ බොහෝ දේ රැස් කරන්නට, අප සතු කරගන්නට අපි උත්සාහ කරනවා. ඒ දකින දේවල් වලට අපේ හිත නිරන්තරයෙන්ම බැඳෙනවා. නමුත් අපට පුළුවන් තරමක් අයිති කරගත්තත් මේ ලෝකේ බොහෝමයක් පවතින්නේ අපට එලෙස අපේ කරගත නොහැකි අපේ නොවන දේවල්. ඒ නිසා මේ තථාගත දහමේ සඳහන් වෙනවා අපේ නොවන දේවල් අපි බැහැර කළ යුතුයි කියලා. ඒ බැහැර කිරීම තුළින් එය අපගේ හිත සුව පිණිස පවතිනවායි කියන කාරණාව. සංයුත්ත නිකායේ න තුම්හාක සූත්‍රය තමයි මේ පිළිබඳව සඳහන් වෙන්නේ. අපිත් අපේ ජීවිතයේ බැහැර කළ යුත්තේ බැහැර කරපු තරමටම අපට අවශ්‍ය නොවන දේ එලෙසින්ම බැහැර කිරීම තුළ අපට දුකක් පීඩාවක් ඇතිවන්නේ නැහැ. ඇස කන නාසය දිව ශරීරය මුල් කරගෙන මේ හටගන්නා වූ බැඳීම් දුරු කිරීම, ඒවා තණ්හාව නැති කිරීම අපේ ජීවිතයේ සෑම මොහොතකම හිතසුව පිණිස පවතිනවා. ඉතින් ඒ නිසාම තමයි බැහැර කළ යුතු අවස්ථාවේදී අප බැහැර කළ යුතු දේ ඒ මොහොතේම බැහැර කළ යුතු වන්නේ. එහෙම නැති වුණොත් ඒක හිතට පීඩාවක් වගේම අපෙන් සමාජයටත් සමාජයෙන් ලෝකයටත් එය පිළිලයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එය අපට හානි කර වෙන්නට පුළුවන්. ඒ නිසා අපට හානි වන දේ සමාජයට හානි නොවන්නට ඉඩ නොදී බැහැර කිරීම අප සතු වගකීමක් යුතුයකමක් බවට පත් වෙනවා. ඉතින් මේ පිළිබඳවත් හිතන්න ඔබට ආරාධනා කරමින් අද දවසේදී ඔබේ සුපුරුදු ආනන්දයෙන් ප්‍රඥාවට ඔබව ගෙන යන වැඩසටහන කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව ලබන්නේ කෙලෙසද වැඩසටහන අපි මෙලෙසින් සෙනසුරාදා දවස විවේකී දවස ආරම්භ කරන්න සූදානම් වෙනවා. අද අපට විශේෂ දවසක්. ඒ පිළිබඳව අපි ඉදිරියේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මා සූදානම් වෙන්නේ අද දවසේත් සුපුරුදු පරිදි මේ වැඩසටහනට වැඩම කොට වැඩහිඳින අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙනම පිළිගන්නට කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති, එවැගේම බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක ස්වාමින් වහන්සේ මා ප්‍රථම කොට ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි නායක හාමුදුරුවනේ. සාදු සාදු සාදු. එලෙසින්ම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට කවදත් ශක්තියක් වෙමින් අපටත් ඊටාම ලෙන්ගතුව සම්බෝධි විහාරයට වැඩම කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වරකාපොළ හැලගල ධම්මෝවිත අමරාවතිය සදහම් සේනාසනයේ ගරු අනුශාසක පූජනීය කැලණි අජිත පින්වත් ස්වාමින් වහන්සේත් මා ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. සම්බෝධි විහාරස්ථානයේ කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ බෞද්ධ නාලිකාව ආරම්භ කරමින් මහත් වූ ශක්තියකින් මේ නාලිකාව පුරා වසර 10ක් ඔබේ රසවින්දනයේ උදෙසා ඔබේ ප්‍රඥාව අවදි කිරීමේ මූලිකම අපේක්ෂාව සහ පරම අපේක්ෂාවෙන් ඔබ වෙත තිලින කළා. එය වර්තමානයේ තුල රැගෙන යන්නට මේ සම්බෝධි විහාරස්ථානයේ නායකත්වයක් එක් කරමින් එවැගේම බෞද්ධ මාධ්‍යාලයේ අපට ශක්තියක් වෙමින් ඒ නායකත්වය ස්වකීය ආයාසයෙන් එවැගේම අපේ කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේගේ ආభాෂයෙන් ලබාගෙන අද අපිට මේ නිවැරදි මාර්ගය කියා දෙන අපේ ගෞරවනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ බොහෝ අභියෝග මැදේ තමයි මේ කාර්යය ඉටු කරන්නේ. ඉතින් අපි අදත් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට හදවතින්ම ආශිර්වාද කරමු. අපි දන්නවා බෞද්ධ රූපවාහිනී නාලිකාව නරඹන ඔබත් ඒ ආශිර්වාදයට එක් වෙනවා. කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ සිදු කරපු කාර්යය ඉන් නොනවති ඉදිරියට ගෙන යන්න මේ කටයුතු කරන්නේ කිසිදු ලාභ අපේක්ෂාවකින් නොවේයි. ඔබ වෙනුවෙන් ඔබට ධර්ම රසය ධර්ම සුවය බෙදා දීමයි බෞද්ධ නාලිකාවේ පරම අපේක්ෂාව. ඒ අරමුණු කරගෙනයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ මේ කාර්යයට කැප වෙන්නේ. ඉතින් තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට අදත් මා උදෑසන ඔබ සමගින් එක් වෙලා ඒ ආශිර්වාදය ඉටු කරනවා. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මේ ධර්ම සංවේදන කාර්යය ඉටු කරන්න. සාදු සාදු සාදු. සංයුත්ත නිකායේ සගහත වර්ගයේ දේවපුත්ත සංයුක්තයට අයත් වන අනාථ පිණ්ඩික වර්ගයේ සඳහන්
චන්දන සූත්‍රය මාතෘකා කරගෙනයි අද මේ ධර්ම කාරණාවන් සාකච්ඡාමය ස්වරූපයෙන් ඔබ වෙනුවෙන් කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. දිනක් සවැත් නුවර ජේතවනාරාමයට පැමිණි චන්දන දේව පුත්‍රයා තථාගතයන් වහන්සේගෙන් අසන්නට යෙදුණු ප්‍රශ්නයකට විසඳුමක් ඒ විසඳුමින් අපේ ජීවිතයට ලබා ගන්නට පුළුවන් උපයෝගීතාවයක් අද මේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව බවට පත් වෙනවා. එහෙමනම් චන්දන සූත්‍රයයි අද මාතෘකාව. මා ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට පළමු කොට ආරාධනා කරනවා මෙම චන්දන සූත්‍රය අපට පැහැදිලි කර දෙමින් අපි දන්නවා දැන් උදෑසන නැගිටලා අපි අවදි වුණාම එහෙම නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් කියනවා නැගිටිනවා කියලා. අපි නැගිට්ටාම එතන ඉඳලා අපිට ටිකක් කම්මැලි කමක් ඇති වෙනවා. අද විවේකී සෙනසුරාදා දවසේ වැඩක් පළක් කරන්න ගියාම එහෙම නැත්නම් දිනේ අපිට කුමන හෝ මොහොතක පුංචි හෝ කම්මැලි කමක් ජීවිතේ ඇති වෙන්න පුළුවන්. මේ කම්මැලි කම අපිට ජීවිතයේ ඉදිරි අනාගතයට බාධා එල්ල කරනවා. අපිට මේ මොහොතේ බාධාවන් එල්ල කරනවා කියන්නේ ඒක අනාගතයටත් බාධාවක් කියන කාරණාව. මේ තථාගත දහමට අනුව කම්මැලිකම කියන්නේ කුමක්ද කියන කාරණාව අපිට ස්වාමින් වහන්සේ මේ සූත්‍ර දේශනාව පැහැදිලි කිරීමෙන් අනතුරුව මූලිකව හඳුනා ගන්න පුළුවන්කම ලැබේවි. අවසරයි අපේ හාමුදුරුවනේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්තුනි. අපි අදත් සූදානම් වෙන්නේ ඉතා වටිනා බුද්ධ වචනයක් අනුසාරයෙන් ඔබට ධර්මයේ කරුණු ගෙනහැර දක්වන්නට. ඒ අනුව අපි අද සාකච්ඡා කරන්නේ අපේ චමිල් මතක් කළා වගේ චන්දන සූත්‍ර දේශනාව. සාමාන්‍යයෙන් චන්දන කියලා කියන්නේ සඳුන් වලට. අපි එතකොට මේ චන්දන කියලා මේ සූත්‍ර දේශනාව නම් කරලා තියෙන්නේ චන්දන දිව්‍ය පුත්‍රයා තමයි බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න මාලාව අහන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා චන්දන කියන නාමයෙන්ත් සාමාන්‍යයෙන් මිනිස්සු හඳුන්වනවා, ඒ වගේම දිව්‍ය හඳුන්වනවා, ඒ වගේම කෙලින්ම සඳුන් කියලත් හඳුන්වන නම් තියෙනවානේ. ඒ වගේ. ඉතින් චන්දන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහේ ප්‍රශ්න මාලාවක් අහනවා. කෝසුධ තරති ඕගං ප්‍රත්තින්දි මව මත්තිනෝ අපපතිට්ඨේ අනාලම්භේ කෝ ගම්භීරේ නසීදති. මේ විදිහටයි අහන්නේ. මෙහි කවරෙක් රෑ දෙවේලෙහි අනලස්ව චතුරෝගේ තරණය කළේද? ඒ කියන්නේ අලස නැතුව කම්මැලි නැතුව කවුද ඕගේ තරණය කරන්නේ? ඒ වගේම කවරෙක් පිහිටක් නැති, ඒ වගේම එල්බීමක් නැතුව ගැඹුරෙහි නොගිලේද? ඒ කියන්නේ ඒ ඕගේ තරණය කරනකොට ගිලෙන්නෙත් නැතුව, ඉපිල්ලෙන්නෙත් නැතුව කොහොමද මේ ඕගේ තරණය කරන්නේ? සැඩපහර තරණය කරන්නේ කියලා තමයි දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ගහන්නේ. ඉතින් ඒ අනුව චමිල් අහපු ප්‍රශ්නේ තමයි එතකොට මේ ගාථාවේ සඳහන් වෙනවා මේ පිළිතුරු දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පිළිතුරු දේශනාවත් එක්ක එකතු කරගෙන බලමු අපි මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙන පිළිතුර මොකක්ද කියලා. සම්බදා සීල සම්පන්නෝ පඤ්ඤවා සුසමාහිතෝ ආරද්ධ විරියෝ පහිතන්තෝ ඕගං තරති දුත්තරං වීරතෝ කාම සංඥාය රූප සංඥා ජනේසතිගෝ නන්දිරාග පරික්ඛීනෝ සෝ ගම්භීරේ නසීදති. මෙතන සඳහන් වෙනවා හැම කල්හි සිල්වත් වූ නුවණැති එකඟ සිත් ඇති අරමු වීරිය ඇති නිවන් පේස මෙහෙව සිත් ඇති පුද්ගලයා ඕගේ මේ දුෂ්කර වූ ඕගේ තරණය කරනවා කියලා. එතකොට මෙතෙන් සඳහන් වෙනවානේ මේ ඕගන් තරති දුත්තරං කියලා. එතෙන් සඳහන් වෙන්නේ මේ ඕගේ තරති ආරද්ධ විරියෝ පහිතත්තෝ. එතකොට මේ ඕගේ තරණය කිරීම සඳහා ඊටාම වැදගත්ම කාරණයක් තමයි මේ
අලසකම නැතුව බොහොමත්ම වීරියෙන් යුතුව කටයුතු කිරීම. ඉතින් සඳහන් වෙනවා දැන් අපි දන්නවා වීරිය කියලා කියනකොට ආරම්භක වීරියක් අවශ්‍යයි. එතකොට ආරම්භ කරන්න වීරියක් අවශ්‍ය වෙනවා. ඊළඟට පවත්වා ගැනීම සඳහා වීරියක් අවශ්‍ය වෙනවා. සමහරලාට සමහර දේවල් තියෙනවා ජයග්‍රහණය ආසන්නයට ගිහිල්ලා සමහර වෙලාවට කම්මැලිකමක් අලසකමක් ඇති වෙන්න පුළුවන්, වීරිය අඩුකමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අවසන් වීම සඳහාත් වීරියක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙතෙන්දි සඳහන් වෙන්නේ මේ යමක් ආරම්භ කිරීමට කුසලයේ එහෙම නැත්නම් මේ ඕග තරණය කිරීම සඳහා මූලික වශයෙන් අපිට කැමැත්තක් තියෙන්න ඕනේ වගේම තමයි වීරියක් තියෙන්න ඕනේ. අපි විශේෂයෙන්ම තුන්වහන් කෙරෙහි සිත පහදවාගෙන සමහර වෙලාවට දැන් ආරම්භ කරන්නේ ජීවිතේ ගුණධර්ම ආරම්භ කරන්නේ සීලයෙන්නේ, සීල සමාධි ප්‍රඥානේ නේද? එතකොට කෙනෙක් ඒ සීල සමාධි ප්‍රඥා කියලා කියන ත්‍රිශික්ෂා වර්ධනය කරගන්නකොට ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරනකොට මූලික වශයෙන් තියෙන එතකොට වීරිය කියලා කියන එක. අපි ගත්තොත් එහෙම ඉස්සෙල්ලාම තුනුරුවන් කෙරෙහි පැහැදීමක් ඇති කරගත්තා ඉන්නේ දැන් විශේෂයෙන්ම බෞද්ධයන් කියලා කියන්නේ. ඒතර බෞද්ධයන්ට මූලික වශයෙන් තියෙනවා තුන්වන් සරණ ගිය බවක් තියෙනවා. තුන්වන් සරණ ගියාට මොකද සීල් සමාදන් වෙලා මේ සීලය ආරක්ෂා කර ගැනීමට වීරියක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව ආරක්ෂා කර ගැනීමට වීරියක් තියෙන්න ඕනේ. අර තමන් සමාදන් වුණු තුන්වන් සරණ ගියාට මදි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමේදී මූලික වශයෙන් තියෙන්න ඕනේ වීරිය කියලා කියන එක. එතකොට අලසකම කියලා කියන එක ඇති වෙනවා ආකාර කීපයකින්. අපි ගත්තොත් එහෙම මූලික වශයෙන් මේ අපිට අපේ අවශ්‍යතාවය තමයි ජීවිතයේ අවශ්‍යමතාවය තමයි ආහාර පාන කියලා කියන්නේ. තවත් පැත්තකින් බුදුරජාණන් දේශනා කළා මේ ආහාර පාන ගන්න කුසගින්න නිසානේ. එතකොට කුසගින්න කියලා කියන්නේ ලෝකයේ තියෙන දරුණුම රෝගය. බුදුරජාණන් දේශනා කළා. එතකොට ඒ රෝගය දුරු කර ගැනීම සඳහා ආහාර පාන අවශ්‍යයි. කෙනෙක් ආහාර පාන ගත්තට පස්සේ ඒ විදිහට කම්මැලිකමක් ඇති වෙනවා. අපි දන්නවා අපි කියනවා බත්මතය කියලා කියන්නේ. ඒ ආහාර පාන ගත්තට පස්සේ ඒ විදිහේ කම්මැලිකමක් ඇති වෙනවා. ඒ වගේම තමයි ආහාර පාන ගත්තට පස්සේ කම්මැලිකමක් ඇති වෙනවා. දැන් ඊට පස්සේ ආපහු කුසගින්න කියලා ආපහු දැන් බඩගිනි කියලා තාපහු ඇති වෙන අලසකමක්. ඒතර බඩගිනි කියලා අලසකමක් ඇති වෙන්න පුළුවන්. බඩ පිරුණට පස්සෙත් අලසකමක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේ තියෙනවා. ඉතින් ඒක දුරු කරගත යුතුයි කියලා බුදුරජාණන් දේශනා කළා. ඊළඟට ඒතර කුසගින්න පිළිබඳවත් යම් කිසි විදියකින් අර සාමාන්‍ය දැනීමක් නෙවෙයි. කුසගින්න කියලා කියන්නේ මොකද්ද? ඊළඟට කුසගින්න ධර්මානුකූලව කොහොමද විග්‍රහ කරගන්නේ? ඒක කායික වශයෙන් කොයිතරම් බලපානවද? මානසික වශයෙන් කොයිතරම් බලපානවද කියලා ටිකක් ගැඹුරින් කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් කුසගින්න හැදෙනවා, ආහාර පාන ගන්නවා, එතනින් ඉවරයි. ඒ කියන්නේ ජීවිතයේ යථා ස්වභාවයට ඒ ආහාර පාන ගැනීම කියලා කියන එක සම්බන්ධ කරගන්නේ නැහැ. ඒක ඊටම වැදගත් කාරණයක්. එතකොට කුසගින්න සම්බන්ධයෙන් තියෙන අලසකම සම්පූර්ණයෙන් නැති කර ගැනීම සඳහා බුදුරජාණන් දේශනා කළ ආහාර පටික්කුල සංඥාව වැනි සංඥාවක් ඒ විදිහට භාවනාමය සංඥාවක් උපදවා ගන්නට අවශ්‍යයි කියලා. ඒ වගේම තවත් පැත්තකින් අපිට තියෙන නොයෙකුත් විදිහේ කටයුතු තියෙනවා. එතකොට ඒ යම් කිසි අපි කියමුකෝ වෘත්තීයමය වශයෙන් හරි මොනවා හරි කටයුතු තියෙනවනේ. දැන් උදෑසන අවදි වුණාට පස්සේ ජීවිතේ පවත්වා ගැනීම සඳහා යම් කිසි වෑයමක යෙදෙන්න ඕනේ. යම් කිසි ක්‍රියාවක යෙදෙන්න ඕනේ. ඒතකොට උදේ පාන්දර අවදි වෙච්ච වෙලාවේ කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. දැන් වැඩට යනවද නැත්නම් කටයුතු කරනවද නැද්ද කියලා. නේද? ඊට පස්සේ කටයුත්තේ නිරත වුණාට පස්සේ ආපහු කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. දැන් වැඩ කටයුතු ඉවරයි. ඊළඟට නැවත කටයුත්තක් ඇති කරගන්නත් ඒ වගේම වීරිය අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම ඒ කටයුත්ත කියලා කියන එක ධාර්මිකද? ඊළඟට කොයිතරම් අපේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා
ඒ ජීවිකාව කොයිතරම් වැදගත්ද කියලා කියන කාරණේ පිළිබඳවත් සම්මා වායාමයේ පිළිබඳව හොඳට අපි සම්මා ආජීවයේ පිළිබඳව ගැඹුරින් කල්පනා කරලා ඒ අලසකම කියලා කියන එක නැති කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම තමයි රෝග පීඩා හට ගන්නවා. ඒ රෝග පීඩාවක් හට ගන්නකොට දැන් මට රෝග පීඩාවක් තියෙනවා කියලා කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට දැන් රෝග පීඩාවට ප්‍රතිකාර ලබාගෙන පිළියම යොදාගෙන දැන් සනීප වුණා කියලා. දැන් සනීප වෙලා වැඩි කාලයක් නැහැනේ කියලා ඒ වගේ අලසකමක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ බුදුරජාණන් දේශනා කළා ඊළඟට ගමන් බිමන් යෙදෙනවනේ. යම් කිසි විදිහට අපේ ජීවිතේ ගමන් බිමන් යෙදෙනවා. ඒ ගමන් බිමන් යෙදෙන කොටත් ඒ විදිහ අලසකමක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ ගමන යන්න තියෙනවා කියලා ඒ වගේ අලසකමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟ ඒ ගමන ගියාට පස්සෙත් ආපහු දැන් ගමන ගිහිල්ලා ඉවරයි කියලා ඒ වගේම අලසකමක් ඇති වෙන්න පුළුවන්. මේ විදිහේ බුදුරජාණන් දේශනා කළා ඒ විදිහට මේ නොයෙකුත් විදිහේ කුසීත වස්තු ඇති වෙන්න පුළුවන්. කියන්නේ සමහර වෙලාවට අර උණුසුම සීතල වැනි දේවල් බලපාන්න පුළුවන්. ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් මේ වගේ අලසකමක් ඇතිවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් වුණාට පස්සේ පරිසරය විශේෂයෙන් මානසික පරිසරය බලපානවා. ඊළඟට කායික පරිසරය බලපානවා. ඊළඟට මේ බාහිර පරිසරයත් අලසකම ඇතිවීම සඳහා බලපානවා. ඒ සියල්ලක්ම අවබෝධ කර ගැනීම සඳහා එන අලසකම දුරු කර ගැනීම සඳහා ඊටම වැදගත් වෙන්නේ වීරියෙන් යුතුව කටයුතු කිරීම. අපි දන්නවනේ තවත් පැත්තකින් බුදුරජාණන් දේශනා කළානේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. නේද? ඒ කුසලය වඩා වර්ධනය කර ගැනීම සඳහා සතර සම්‍යක් ප්‍රධාන වීරිය අනුව ගමන් කිරීමත් ඊටම වැදගත් වෙනවා කුසල් වර්ධනය කර ගැනීම සඳහා. තවත් පැත්තකින් ගත්තාම මේ ධර්මයේ හැසිරීලා ධර්මයෙන් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේම දක්ෂ කෙනාට විතරයිනේ. නේද? ඒක කුසලයේ කියලා කියන්නේ දක්ෂතාවයනේ. කෝසල්ල පරිග්‍රහිතා කියලා බුදුරජාණන් දේශනා කළානේ. එතකොට ධර්මය අනුව ගමන් කරලා සැනසීම උදා කර ගැනීම සඳහා කෙනෙක් එතකොට විශේෂයෙන්ම අපොහසත් කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම උපාය කෞශල්‍ය කියලා කියන එක නැති කෙනෙකුට ධර්මය අනුව ගමන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නිසා උපාය කෞශල්‍ය තමයි මෙතන ආරද්ධ වීර්යය කියලා කියන්නේත් ඒ වීර්යය පවත්වා ගැනීම සඳහා පවත්වා ගැනීම වගේම යම්කිසි විශේෂයෙන්ම මේන් ලබාගත හැකි ධර්මයේ අනුව ගමන් කර ලබාගත හැකි උච්චතම ඒ විදිහට ප්‍රතිඵලනේ විශේෂයෙන්ම මාර්ගඵල කියලා කියන්නේ නේද? ඒ මාර්ගඵල උදා කර ගැනීම දක්වාම මේ වීර්යය බලපවත්වා ගත යුතුයි කියලා තමයි බුදුරජාණන් දේශනා කළේ. එමය නායක හඳුරන්නේ. අපි මේ මොහොතේ ඇති කරගන්නා වීර්යය ඒ කම්මැලිකම දුරු කිරීම අපේ මේ මොහොතේ පැවැත්මට හේතු වෙනවා. ඒ වගේම මේ මොහොතේ ඇති කරගන්නා වීර්යය තුල පැවැත්ම තහවුරු කර ගැනීම අපේ අනාගතයේ ඒ පැවැත්මට හේතු වෙනවා. ඒ අනාගත පැවැත්ම මෙලොව පරලොව දෙලොවම සුගතිය වෙනුවෙන් හේතු වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි මේ සංසාර ගමන නිමා කරන්නත් ඒ වගේම වීර්යයෙන් මේ කම්මැලිකම දුරු කරලා කටයුතු කරන්නට ඕනේ. ඒ වගේ මොහොතක අපි මේ ධර්මය ස්පර්ශ කරනකොට ඒ පිළිබඳව සාකච්ඡා කරනකොට කියවනකොට අපිට මුණ ගැහෙන වචන කිහිපයක් තිබෙනවා අජිත හාමුදුරනේ. අපි අපේ රත්නමාලී ගාථා යන්ත්‍රයේ සිංහල භාෂාවට පරිවර්තනය කරාම එයා ආරම්භ වන්නේ සසර සැඩ පහර නවතා කියලා. මේ සසර සැඩ පහර කියන වචනය අපිට හොඳට හුරුයි. නමුත් මේක විග්‍රහ කරලා එහි අර්ථය අපි නිවැරදිව දැන ගැනීම තුළින් අපට මේ අවබෝධය තවත් පුරුල් කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් ඊටාම කාරුණිකව විමසා දැන ගැනීමට කැමැති අපේ කැලණිය අජිත ස්වාමීන් වහන්සේගෙන් සසර සැඩ පහර කියන්නේ කුමක්ද කියලා. ඔව් පූජනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ශමිල් කවදත් කතන් සුලබතේ පඤ්ඤං ස්ථාන සමග ඒකාත්මිකව සිටින පැවිදි උතුමන් පිරිසක් ඉන්නවා. ඒ වගේම ගිහි බෞතුන් පිරිසකුත් සිටිනවා. ඉතින් ඒ අයගේ දහම් දැනුම දියුණු කර ගැනීමට වගේම ජීවිතාබෝධය ඒ අයට ලබා ගැනීමටත් මෙම ධර්ම කොටාස ඒකාන්තයෙන් උපකාර වෙනවා. ඔබ පටන් ගත්ත හරි ලස්සන තැනකින් සංසාර සාරෝග විනීතනී සංකලනේ රත්නමාලී ගාථා මේ යන්ත්‍රයේ තියෙන්නේ. සසර සැඩ පහර නවතා නිවන් වැද හරි අපූර්වයි.
සංසාරය කියන එක සාගරයක් හැටියටත් පෙන්වනවා. නිවන කියන එකටත් සාගරය කියන උපමාව භාවිත කරනවා. නමුත් මෙතන සසර කියන සයුරට අපිව වේගවත්ව අරගෙන යන සැඩපහරවල් 4ක් තිබෙනවා. ඒ සැඩපහර කියන වචනයට pāli වදන තමයි ඕඝය. ඒතර ඕඝ 4ක් තිබෙනවා. කාම ඕඝ, භව ඕඝ, ditthi ඕඝ සහ අවිජ්ජා ඕඝ කියලා. කාමෝඝය කියලා කියන්නේ අපිව විනෝදයට, අමන්දානන්දයට, සතුටට පත් කරන දේවල් තියෙනවා. දැන් අපි ගත්ත දැන් ඔය මේ පසුගියදා නිමා වෙච්ච LPL තරඟාවලිය. දැන් ක්‍රීඩාංගණයට සාමාන්‍ය ප්‍රේක්ෂකයෝ නොගියාට ශබ්ද විකාශන දාලා, ලයිට්ස් දාලා හරි ලස්සනට ඒක මාධ්‍යෙන් කරගෙන ගියා. මහා පිරිසක් එකතු වෙලා මේ තරඟේ නරඹනවා වගේ. ඒතර අපිට අන්තර්ජාලය ඔස්සේ වේවා, රූපවාහිනියෙන් වේවා, සැටලයිට් තාක්ෂණයෙන් වේවා ඒක දකින්නකොට, පෙනෙනකොට, ඇහෙනකොට පාළුවක් කාන්සියක් දැනුනේ නැහැ. අපිත් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඉන්නා වගේ තමයි දැනුනේ. චමිල් අන්න ඒක තමයි කාමය කියලා කියන්නේ. කාමයේ ස්වභාවයන් පහක් තියෙනවා. කාමයේ ස්වභාවයන් පහට කියනවා පංචකාම ගුණ කියලා කියනවා. පංචකාම ගුණ වල ස්වභාවය තමයි ඉත්තා, කන්තා, මනාපා, පිය රූපා, කාමූප සංහිතා, රජනීය. ඉස්තයි, කාන්තයි, මනාපයි කාමයට අපිව ඇදිලා යනවා. ඒ වගේම අපේ සිත බැඳ ගන්නවා. ඒ වගේම කෙලෙස් වැగిරෙනවා. රජනීය කියන්නේ කෙලෙස් වැగిරෙනවා. අපි කමුකෝ මීවදයකින් මීපෙනි වැగిරෙනවා කියලා හිතමුකෝ. උල්පතකින් දිය වැగిරෙනවා කියලා හිතමුකෝ. ඒ වගේ කෙලෙස් වල ස්වභාවය තමයි කෙලෙස් වැగిරෙනවා. වැగిරෙන්න කෙලෙස් වල තියෙනවා කෙලෙස් ආස්වාදයක්. ඒ කෙලෙස් ආස්වාදයේ තමයි සසර පුරාම අපි අත්දැකලා තියෙන්නේ. ඒතරේ අත්දැකපු කෙලෙස් ආස්වාදයට අපි සාංශාරිකවත් අහු වෙලා හිටියා. මේ ජීවිතෙත් අහු වෙනවා. ඒක ඒකාන්ත කොට වරදක් නෙමෙයි. ඒක තමයි භව පැවැත්ම. කෙලෙස් වලට ඇදලා යන ගතිය ස්වභාවිකයි. ඒක හරියට කොයි වගේද ඔන්න මව් වැස්සිගෙන් කිරි දෝනවා. ගවපට්ටි හිමියා. එතකොට වසුපැටියව ඈත කණුවක බැඳලා තියෙන්නේ. දැන් එතකොට වසුපැටිය මොකද්ද හිතේ තියෙන්නේ? ලණුව ලෙහෙපු ගමන් මං ගිහිල්ලා කිරි බොන්නා. දැන් එතකොට ගවපට්ටි හිමියා කිරි දෝල ඉවර වෙලා වසුපැටියටත් ටිකක් ඉතුරු කරනවනේ. එයාගේ කොටස එයා අරගෙන ගිහිල්ලා අර පුංචි පැටියගේ ලණුව ලෙහෙනවා. ලණුව ලිහිපු ගමන් දූවල ගිහිල්ලා අම්මගේ තනබුරුල් එල්ලෙනවා පැටියා. ලෝක සත්වයන් කෙලෙස් වල එල්ලෙන්නේත් මේ වගේ හරි කැමැත්තෙන්. ඇයි ඒ තුල ආස්වාදයක් තිබෙන නිසා. ඒතර මේක කොච්චර ආස්වාදයක්ද කියලා කියන්නේ මේක සාමාන්‍යයෙන් දිය දහරාවක් නෙමෙයි. උල්පතකින් වැස්සෙන දිය කඳුලක් නෙමෙයි. සාමාන්‍ය දිය පහරක් නෙමෙයි. මේකල වේගයෙන් ගලා බහින සැඩ පහරක්. මොකද්ද සැඩ පහර? රූපයට වේගයෙන් අපිව ඇදිලා යනවා. ශබ්දයට වේගයෙන් අපිව ඇදිලා යනවා. ගන්ධයට වේගයෙන් අපිව ඇදිලා යනවා. රසයට වේගයෙන් අපිව ඇදිලා යනවා. පහසට වේගයෙන් අපිව ඇදිලා යනවා. ඇදිලා යනකොට ඒක කපන්න ලේසි කෙනෙකුට බෑ. දැන් නායකසංශිකුවා වීරිය ගැන. වීරිය නැති පුතෙක් මේ කෙලෙස් සැඩ පහර කපාගෙන යන්නේ නැහැ. සම්මත කෙලෙස් සැඩ පහර ගලන්නේ සිරස් අතට නම් අපිට ධර්ම මාර්ගී ගමන් කරන්නේ හරස් අතට. ඒතර සිරස් අතට ගලා බහින සැඩ පහරක හරස් අතට යනවා කියන එක අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන්ද කියන්නේ? අපි ගමුකෝ දැන් අපිට ආසන්නම ගඟ කැලණි ගඟනේ. කැලණි ගඟ රත්නපුරේ දිහා වැහැලා පිටාර ගලනකොට අපිට ඒක දිහා දකින්නකොට බයයි. ඒක හරහා යන්න නෙමෙයි. ඒතර ඒක හරහා යම් කෙනෙක් පීනාගෙන යනවා නම් ඒක නෑ සැබෑම වීරියවන්තයෙක් වෙන්න එපා. කාමෝගය කියලා කියන්නේ ඒ වගේ ලෝක සත්වයන්ව සතර අපායට ඇදලා දානවා. සතර අපායට තමයි මේ කාමෝගය ඇදලා යන්නේ. ඒ වගේම කාමෝගය මනුස්ස ලෝකෙටත් ඇදගෙන යනවා. දිව්‍ය ලෝක 6ටත් ඇදගෙන යනවා. ඒතර මේ සතර අපායත් මනුලොවත් දිව්‍ය ලෝක 6ත් අයිති කාම ධාතුවට, කාම ලෝකයට. කාම ඕගේ නිසා තමයි කාම ලෝකයක් පැනවෙන්නේ. දෙවන එක ditthi yoga. කාමෝග ditthi yoga. ditthi yoga කියලා කියන්නේ මතවාද වලට අපි ඇදිලා යනවා. මතවාද කියන්නේ දේශපාලන මතවාද වෙන්න පුළුවන්. සමාජයේ වෙනයම් පවතින විවිධ තාර්කික මතවාද වෙන්න පුළුවන්. දැන් ගොඩක් දෙනෙක් ඉන්නවා දැන් භෞතිකවාදීව හිතනවා. හැම එකක්ම ෆිසිකලි හිතනවා ඒ අය මේක උනේ මෙහෙමයි කියලා
භෞතිකවාදයක් ගොඩනගන්න හදනවා. ඇත්තටම බුදුරජාණන්සේ ධර්මයේ භෞතිකවාදයක් නෙමෙයි. උන්වහන්සේගේ ධර්මයේ තුල භෞතික දෙයක් පෙන්වනවා නායක සංස. ඒ භෞතික දේ තමයි රූපකාය. චත්තාරෝච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් අපේ ජීවිතයට කියනවා රූපය කියලා කියනවා. රූපය කියන්නේ රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. නැසී වෙනසී යන නිසා රූපය කියලා කියන එක භෞතිකයි. ඒක ෆිසිකලි. නමුත් අනිත් ඔක්කොම මානසිකයි. දැන් පංච උපාදානස්කන්ධය ගත්තට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවනේ. මේ පහෙන් භෞතික වෙන්නේ මේ රූපේ විතරයි. විඳීම භෞතික නැහැ. සංඥා භෞතික නැහැ. සංස්කාර භෞතික නැහැ. විඥානේ භෞතික නැහැ. හැබැයි සතර මහා ධාතු ඇසුරු කරගෙන තමයි අර මනෝමය කාරණා හටගන්නේ. ඒකයි නාම රූප විඥාන අතර අන්තර් සම්බන්ධයක් ගොඩනගන්නේ. එතකොට මේ ditthi yoga කියලා කියන්නේ දෘෂ්ටි වලට අපිව නිතැතින්ම ඇදලා යනවා. දෘෂ්ටි වලට අපිව නිතැතින්ම ඇදලා ගියාට පස්සේ දෘෂ්ටි කපා ගන්නවා, කඩා ගන්නවා කියන එක අපි හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. දැන් බලන්න ලෝකේ තියෙන ප්‍රධානම දෘෂ්ටි දෙකක්. බහුදේවවාදය සහ ඒකදේවවාදය කියලා. ලෝකේ ඔන්න ওই දෙකට තමයි වැටෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බහුදේවවාදයට ඉක්මවලා ඒකදේවවාදයට ඉක්මවලා බුදුරජාන් වහන්සේවම මුල් කරගෙන උන්වහන්සේගේ දර්ශනීය මත යන ගමනක්. කියන්නේ බුදුරජාණන් වහන්සේ මත යැපෙන ගමනක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මත යැපෙන්න කිව්වේ නෑ. බුදුරජාණන් දේශනා කරන්නේ ඔබ මගේ පස්සේ ආවත් වැඩක් නෑ. මං අඩිය තියෙන විතර අඩිය තියාගෙන මම වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නැත්තම්. එහෙනම් අපි ධර්ම මාර්ගය තමයි අනුගමනය කරන්න ඕනේ. එතකොට අපි දෘෂ්ටි වලින් අත්මිදිලා සක්කාය දිට්ඨිය දුරුකොට සම්මා දිට්ඨිය දෙනවා. ඒ සම්මා දිට්ඨිය අපිව නිවන කරාම අරගෙන යනවා. එතකොට මේකෙන් අත්මිදෙන්න ඕනේ. දිට්ඨියෝග. කාමෝග, දිට්ඨියෝග, භවෝග. භවෝග කියලා කියන්නේ කාම, රූප, අරූප කියන තුන් භවය වේගයෙන් ගලා බහින සැඩපහරක් වගේ. මේ දැන් පණ ගියද දැන් ඉපදුනා. මේ දවස් 7ක් මේ අන්තරීක්ෂයේ සැරිසරලා අපි දෙන පිණුත් අරගෙන යනවා කියලා එහෙම කතාවක් නෑ ධර්මයෙන් තුල. භවපච්චය ජාති. දේශනාවේ තියෙන සුගතියට හෝ දුගතියට ලෝක සත්‍යයන් යන්නේ යථාබතන් නික්කිට්තු. ඒවන් සග්ගේ එහෙම නැත්නම් ඒවන් නිරේ. හිසින්ගෙන බරක් බිමින් තියෙන සැනින් පෞකල සත්වයා දුගතිය උපදිනවා, පින්කල සත්වයා සුගතිය උපදිනවා. අපි එහෙනම් ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ දවස් 7ක් කැරකි ඉඳලා අපි ගන්න පින් අනුමෝදන් වෙලා අපිට පෙනී හරි නොපෙනී හරි එයා සනීපෙට මේ චාරිකාවක් යනවා නෙමෙයි. භව ගමන කියන්නේ. ඒතර භව ගමනක යනකොට සුගතියටත් යනවා, දුගතියටත් යනවා. ඒක සැඩපහරක්. අවසාන එක තමයි අවිජ්ජාෝග. මේ සියලු ඕගයන් අතර අවිජ්ජාෝගයෙන් තමයි අපි හිර වුනේ. අවිජ්ජාෝගය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට අපිව අරගෙන යන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අපිව පිටට ඇදලා දානවා. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පිටට අපිව ඇදලා දානකොට ඇදිලා යනකොට අවබෝධ ඥානය ප්‍රකට වෙන්නේ. අවබෝධ ඥානය ප්‍රකට නොවෙනකොට අවිද්‍යාවම හරි කියලා හිතෙනවා. පතාගෙන යන සසර ගමනම හරි කියලා හිතෙනවා. ඊට පස්සේ පතාගෙන යන සසර ගමනට අපි මොකද කරන්නේ? රුකුල් දෙන දේවල් කරනවා. ඉතින් මේක සැඩපහරක්. ඉතින් මේ සැඩපහරවල් හතරෙන් එතර වෙන්න තමයි බුදුරජාන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරලා තිබෙන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. අපි දකින්න දේ, අසන දේ, අපට විඳින්නට ලැබෙන දේ තුලින් අපේ මේ මොහොත නොවේයි අපි නොදැනුවත්වම අපි මේ සසර සැඩපහරට අහු වෙලා ගමන් කරන්නේ. අපේ හාමුදුරනේ ඒ වගේම අපි විහාරස්ථානයකට ගිහිල්ලා වෙන්නට පුළුවන්, අපි තනියෙන් ඉන්න වෙලාවක වෙන්නට පුළුවන්, අපි ධර්මය අහන වෙලාවක වෙන්නට පුළුවන්. අපි මේ මොහොතේ කල්පනා කරනවා මේ සසරින් එතරව නිවනින් නැවී සැනසෙන්නට අපි කටයුතු කරන්නට ඕනේ කියන කාරණාව. අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් මා විමසා දැන ගැනීමට කැමතියි. මේ අසන දේවල් තුලින්, විදින දේවල් තුලින්, ඒ වගේම නිරන්තරයෙන්ම අපි ස්පර්ශ කරන දේ තුලින් මේ සසර සැඩපහරට අහු වෙලා ඉන්නවා කියලා මම මතක් කරපු අපි හැමදෙනාම අතරේ මේ සසරින් එතර වෙලා නිවනින් නිවී සැනසෙන්නේ කවුද කියන කාරණාව මා දැනගන්නට කැමතියි. ඔව් චමිල්, දැන් අපි මේ සාකච්ඡා කරන සූත දේශනාව, ඡන්ද සූත දේශනාව පෙළ ධර්මයට අනුව තමයි අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. අපි බලමු අට කතාවේ කොහොමද සඳහන් වෙන්නේ මේ සියලුම කාරණා ටික කියලා. ඉතින් සඳහන් වෙනවා අපපතිට්ඨේ අනාලම්බේ. මෙතන සඳහන් වෙන පහතින් ප්‍රතිෂ්ඨාවක්, පදනමක්, පිහිටක් නැති, ඉහළ එල්ලීමක් නැති, සුසමාහිතෝ අර්පණාවෙන් හා උපචාරයෙන්ුත් මනවින් සමාධිගත වූ. දැන් සමාධිය ගැන කියන්නේ එතකොට
උපචාර අර්පණා සමාධිය සහ උපචාර සමාධිය අපි කියන්නේ සාකච්ඡා කරනවා. ඊළඟට පහිතත්වෝ කියලා කියන්නේ යවුවා කියලා කියන එක. ඒ කියන්නේ සමාධියෙන් එතරට සමාධියටපත් වුණා කියලා කියන එක. සමාධියෙන් මෙහෙය වුණා කියලා කියන එක. ඒ වගේ සිතක් තියෙන සමාධිය ඇති කරගත්ත සිතක් ඇති කරගත්ත කෙනා නන්දි රාග පරික්ඛීනෝ ප්‍රහීන කළ නන්දි රාග ඇත්තේ. දැන් ස්වාමීන් වහන්සේ ගැන කතා කරා. නන්දි රාගය කියලා කියන එතකොට ඒ විදිහට විශේෂයෙන්ම මෙතෙන් සඳහන් වෙනවා කර්මාභි සංස්කාර තුන. ඒතර පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියලා කියන සංස්කාර තුනෙන් තමයි අපි මේ ඊතර වෙන්නේ. ඊළඟට මෙසේ මේ ගාථාවෙන් කාම සංඥා ගැනීමෙන් පංච ඕරම් භාගයේ සංයෝජනත්. එතකොට කාමය ගැන කියලා කියන්නේ එතකොට පංච ඕරම් භාගයේ සංයෝජන. ඊළඟට රූප සංයෝජන ගැනීමෙන් කියලා කියන්නේ පංච උද්ධම් භාගයේ සංයෝජන. එතකොට ඒක ඒ විදිහට සඳහන් වෙනවා. දැන් අපි දන්නවනේ ඕරම් භාගයේ සංයෝජන මොනවද කියලා දන්නවනේ නේද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියලා කියන පහ තමයි ඕරම් භාගයේ සංයෝජන වෙන්නේ. කියන්නේ පහළට ඇද ගන්නා සංයෝජන, කාමයට ඇද ගන්නා සංයෝජන කියලා කියනවා. ඊළඟට උද්ධම් භාගයේ සංයෝජන වෙන්නේ රූප රාග, අරූප රාග, මාන්න, උද්ධච්ච, අවිජ්ජා කියලා කියන පහ. ඒවා තමයි ඉහළට ඇද ගන්න සංයෝජන. ඒතකොට ඉහළට ඇද බැඳ තබාගෙන තියෙන්නේ රූප සංයෝජන. අන්න ඒකයි. ඊළඟට මේ සංයෝජන නන්දි රාගයෙන් තමයි එතකොට ඇද බැඳ තබාගෙන තියෙන්නේ විශේෂම සංස්කාර තුළට ඒ සංස්කාර හදලා තියෙන්නේ. එතකොට මේ උද්ධම් භාගයේ සහ ඕරම් භාගයේ සංයෝජනත් එක්ක. ඒ කියන්නේ පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. ඊළඟට මෙසේ යමෙකුගේ දස සංයෝජනත් ඊළඟට කර්මාභි සංස්කාර තුනත් ප්‍රහීන වීද සෝ ගම්මිහිරේ හේ ගැඹුරු මහා සැඩපහරෙහි න සීදති නොගිලෙයි. ගිලෙන්නේ නැහැ. එහෙම කෙනා ගිලෙන්නේ නැහැ. ඊළඟට කාම සංඥාවෙන් කාම භවය හෝ රූප සංයෝජනයෙන් රූප භවය හෝ ගන්නා ලදී. ඒ විතර නම් භවය හැදිලා තියෙන්නේ. රූප භවය අරූප භවය හැදිලා තියෙන්නේ මේ විදිහට. ඊළඟට ඒවා ගැනීමෙන් අරූප භවයේ ගන්නේ ලද්දේමය. නන්දි රාගයෙන් කාමාභි සංස්කාර තුන ගන්නා ලැබෙයි. මෙසේ යමෙකුට භවත්‍රෙහි සංස්කාර තුන නොමැත්තේ හේ සැඩපහරේ ගිලින්නේ නැහැ කියලා සඳහන් වෙනවා. එතකොට කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ කියලා කියන භවත්‍රයෙන් මිදීම තමයි මෙතන. එතකොට භවත්‍රයෙන් මිදුණ කෙනා තමයි නැවත සැඩපහරේ ගිලින්නේ නැහැ කියලා කියන කාරණේ බුදුරජාණන් දේශනා කළේ. එතකොට විශේෂයෙන්ම මෙන්න මේ පුද්ගලයා මේ සමාධිය ඉස්සලම සීලයක් සමාදන් වෙලා සමාධිය උපදවගෙන ඒ සමාධිය උපදවගෙන ඊළඟට ප්‍රඥාව සංයෝජන දුරු කර ගැනීම සඳහා උපකාර වන දැන් මේ තුල සඳහන් වෙන දැන් අපි හිතමු විශේෂයෙන්ම සමාධිය උපදවගත්තම ඒ සමාධියේ තියෙන සමාධි අංග අපි ධානයක් කියමුකෝ. ඒ ධානාංග සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට නගනවා. ඒ විදිහට විතං පළවෙනි ධානය ගත්තොත් එහෙම විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා කියන ධානාංග තියෙනවනේ. ඒ ධානාංග සියල්ලක්මත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට නගලා තමයි මේ විශේෂයෙන්ම සංයෝජන කියලා කියනව සම්පූර්ණයෙන් මුලින් උපුටා දමන්නේ. එහෙම කෙනාට තමයි භවත්‍රය විදිහට භවත්‍රයට ගමන් කරන්නේ නැතුව ලෝකෙන් එතර වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ලෞතුරු සෝය උදා කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන නිවන ප්‍රාර්ථනා කරනවා වගේම ඒ විදිහට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවනට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ පිළිවෙලට ගමන් කිරීමෙන්. එහෙමයි නායක හඳුරන්නේ. අපි අපේ ජීවිතේ අපි තථාගත ධහම තුලත් අහලා තියෙනවා මේ සංඥාවන් මූලික කරගෙන ධර්ම කාරණාවන් විග්‍රහ වෙනවා. අපි භාවනා කරන්නට ගියත් ඒ වගේම ධර්මයේ මෙනෙහි කරන්නට ගියත් මේ සංඥාවන් අපි අරමුණු කරගන්නවා. දැන් අපි සාමාන්‍ය සමාජයේ වාහනයක ගමන් කරන විටත්
සංඥාවන් වලට අවනත වෙලා ඒ සංඥා අරමුණු කරගෙන අපිට ගත කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ මාධ්‍ය අපි කටයුතු කරනකොටත් ඒ විදිහටම තමයි. ඒ කියන්නේ අපේ ජීවිතයේ මේ සංඥා කියන වචනේ අපිට හුරු වචනයක් වුණාට ධර්මයේ තුල අපි අජිත ස්වාමීන් වහන්සේගෙන් විමසා දැනගනිමු මේ සංඥාව කියන්නේ කුමක්ද? එය ධර්මයේ පෙන්වා දෙන්නේ කොහොමද කියලා. ඔව් චමිල් චන්දන සූත්‍රයට අනුව මෙතන සඳහන් කරන්නේ නේ කාම සංඥාව නේද? එහෙම සමාස. ඔව්. දැන් මේ සංඥා කියන වචනේ ගත්තට පස්සේ ඇත්තටම පුළුල් පරාසයක් දක්වා විහිදෙනවා. සංඥාව එක්තරා පැත්තකින් ගත්තට පස්සේ නායක ස්වාමීන් වහන්සේ අවබෝධ කළ යුතු දුක්ඛාර සත්‍ය නේද? එහෙම සමාස. කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, කාම සංඥා, රූප සංඥා, අරූප සංඥා කියලා කියන තුනම නේ. එතකොට ඒක අවබෝධ කළ යුතුයි. සංඥාව කියන්නේ හඳුනා ගැනීම කියලා. එහෙමයි. එතකොට දැන් අපි ගත්තොත් පංච උපාදානස්කන්ධය තුල රූප වේදනා සංඥා කියලා වචනයක් කියවෙනවනේ. තුන්වන උපාදානස්කන්ධය. එතකොට ඒ උපාදානස්කන්ධ පහම අවබෝධ කළ යුතු දුක්ඛාර සත්‍ය තමයි ආйти. හැබැයි භාගතුන් වහන්සේ සංඥාව පෙන්නනවා අපිට කුසල සංඥාවක් හැටියට ප්‍රගුණ කළ යුතුයි කියලා. දැන් අපි ගත්තොත් ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා. දස සංඥා පෙන්නනවානේ. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා ආදී වශයෙන්. එතකොට ඒ සංඥාව තියෙන්නේ අපිට ආර්ය මාර්ගය තුල ගමන් කරලා නිවන සාක්ෂාත් කරගන්නට. ඒතර මෙතන සඳහන් කරන්නේ කාම සංඥාව. කාම සංඥාව කියලා කියන්නේ මේ අර නිබ්බේධික සූත්‍රයට අනුව පරිබාහිර ලෝකයේ තියෙන මේ රූප ශබ්ද ගන්ධ රස පහසේ කිසි අවුලක් නැහැ. කියන්නේ පරිබාහිර රූපයක ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි අපි මෙහෙම ගමු. දැන් ඔන්න අපි හැමදෙනාම එකතු වෙලා ගමනක් යනවා. අපි හිතමුකෝ බොරැල්ල නගරයේ ලොකු කටවුට් එකක් දාලා තියෙනවා ළඟදීම පැමිණීමට නියමිත ප්‍රසිද්ධ හොලිවුඩ් හරි බොලිවුඩ් හරි චිත්‍රපටයක් ගැන. ප්‍රසිද්ධ කවුරු හරි සිනමා තරු තමයි දැන් ඒ කටවුට් එකේ දක්වලා තියෙන්නේ. දැන් ඒතර මේකේ මෙතන සල්මන් ખાනුත් නැහැ, ෂාරුක් ખાනුත් නැහැ, වෙන කෙනෙකුත් නැහැ. අපි ගත්ත හොලිවුඩ් නළු නිළියොත් නැහැ. එතන නිකන් ඒක දර්ශනයක් විතරයි. නමුත් මේක දැක්ක ගමන් අපි මේකට ජීවියක් ලබා දෙන්නේ නැද්ද? අපි ජීවියක් ආන් අරයත් එක්ක ඉන්නේ. නියමෙට තියෙයි. කියලා අපි ඒක අර අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියන අර කෙලස් උපදින විදිහට කල්පනා කරන්න පටන් ගන්නවා. දැන් අභිනන්දති කියලා කියන්නේ සතුටින් පිළිගන්නවා. අභිවදති කියන්නේ ಗುಣ කියන එහෙම නැත්නම් ಗುಣ හිතනවා. අජ්ජෝසාය තිට්ඨති කියලා කියන්නේ අපි ඒ කෙලස් තුල අපේ හිත බැස ගන්නවා. කෙලස් තුල අපේ හිත බැසගත්තට පස්සේ අපේ අභ්‍යන්තරයේ තියෙන කාම සංයෝජන ඔන්න කාම සංයෝජන කාම සංඥා සංග මිශ්‍ර වෙලා මේක වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මේක වැඩ කරන්න පටන් ගන්නකොට කාම සංඥාවෙන් ඔන්න කාමයේ හොයනවා. කාම ගවේෂණය. කාම ගවේෂණයද කාම පරියේෂණය. ඒතර කාමයේ ලැබෙනවා. කාමයේ විඳිනවා. කාමයේ නිසාම ආදීනව අත්විඳිනවා. ඒතර මේ කාම සංඥාව කියන එක දුරු කරන්න නම් අපි එක්තරා පැත්තකින් අසුභ මනසිකාරය, ධාතු මනසිකාරය වගේ භාවනා ක්‍රම පුරුදු කරන්න ඕනේ. තව පැත්තකින් අතරපස්සේ කාම සංඥා දුරු කරගන්නට අනිත්‍ය භාවනාව හේතු වෙනවා. වැදගත්ම සංඥාවක් තියෙන බුදුරජාණන්සේ වැඩ හිටපු කාලේ ගොඩාක් දුරට මේ ශ්‍රාවකයෝ භාවිතා කළ රහත් වෙච්ච භාවනාව තමයි අනාත්ම භාවනාව. දැන් බලන්න ධම්සක් පැතුම් සූත්‍රයේ ආරම්භක දේශනාව දෙවෙනි දේශනාව වෙන්නෙම අනාත්ම ලක්ෂණ සූත්‍රයේ. කියන්නේ අපි මේ හිතන්නේවත් නැති විදිහට ආත්ම දෘෂ්ටියකට අහු වෙලා ඉන්නවා. ආත්ම දෘෂ්ටියේ කපල හරින්න තියෙන හොඳම භාවනා ක්‍රමය තමයි අනාත්ම භාවනාව. අනාත්ම භාවනාව කියලා කියන්නේ තමන්ගේ වශයෙන් පැවැත්විය හැකි කිසිවක් මේ තුන් ලෝක ධාතුවේ නැත. එහෙනම් අපි අතර විතරක් නෙමෙයි, මේ ලෝකෙ විතරක් නෙමෙයි. තුන් ලෝක ධාතුවේම තම වශයෙන් පැවැත්විය හැකි කිසිවක් නැත කියන සංඥාව ආවට පස්සේ ශ්‍රාවකයාගේ හිත කෙලෙස් සහිත නිමිති වල පිහිටන්නේ නැහැ. ඒ කිනාම තමයි ඊතර වීම කරා යන්නේ. එහෙමයි අපේ හැමදෙරනේ. අපි තවත් විනාඩි කිහිපයක පමණ කාලයක් තිබෙන නිසා අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් අද චන්දන සූත්‍රයට අනුව අපි මේ සමාජයේ හැම මොහොතකම අපි මතක් කරන කාරණාව තමයි සමාජයත් එක්ක තමයි මේ කාරණා කතා කරන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ. අපි මේ රූපයට නිතරම ඇලෙනවා. අපේ අජිත් ස්වාමීන් වහන්සේ මතක් කළා අපි මේ විශාල කටවුට් එකක දකින රූපයකට අපි බැඳලා ඒ සඳහා ජීවයක් ලබා දෙනවා. ඒ වගේම අපි මේ නිතර දකින රූප කෙරෙහි අපේ හිතේ ඇල්මක් හට ගන්නවා. මේ රූපය කෙරෙහි ඇති බැඳීම ඉක්මවා යන්නේ කොහොමද කියන කාරණාව අපි ගෞරවනීය වජිරඥාන ස්වාමීන් වහන්සේගෙන් විමසා දැනගනිමු. ඔව් ජමීල්, දැන් අපි
ස්වාමීන් වහන්සේ මතක් කළා ඒ සංඥා පිළිබඳව. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. එතකොට අපි ගත්තොත් එහෙම මේ සියල්ලම සංඥා තමයි, හඳුනා ගැනීම තමයි. එතකොට අපි ගත්තොත් එහෙම බුදුරජාණන් දේශනා කළේ කාම සංඥා, රූප සංඥා, අරූප සංඥා කියලා සංයෝජන හැටියට. එතකොට ඒ හඳුනා ගැනීම වලට හිත ඇදමැද දබා ගන්නවා. බුදුරජාණන් දේශනා කළා මේ හිත ඇදමැද තබා ගන්න. එහෙම නැත්නම් සසර ගමන් කරන සංඥා වෙනුවට ඒ ඇදමැද තබා ගන්නේ නැති සංයෝජන. එහෙම නැත්නම් ඇදමැද තබා ගන්න නැති සංඥාවන් පුරුදු කරන්න කියලා. ඒ පුරුදු කරන සංඥා ටික තමයි අර ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන්නේ. කුසල සංඥා. එතකොට ඒ කුසල සංඥා පුරුදු කරනවා. අකුසල සංඥාක් තියෙනවා. ඒතර කුසල සංඥාක් තියෙනවා. බුදුරජාණන් දේශනා කළේ අකුසල සංඥා වලින් මිදිලා කුසල සංඥාවන් උපදවා ගන්න කියලා. ඉතින් ඒ කුසල සංඥා ටික දැන කියා ගන්න නම් ඇත්තටම අතෙන්දී සඳහන් වෙන බුදුරජාණන් දේශනා කොට වදාළ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, ඊළඟට සබ්බ ලෝකේ අනබිරද සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආනාපාන සති. එතකොට ආනාපාන සතිය දක්වත් මේ ඇත්තට මේ ආස්වාස ප්‍රස්වාස කිරි කියලා කියන්නේ සංඥාවක්. එතකොට ඒ සංඥා පුරුදු පුහුණු කරාම, කුසල සංඥා පුරුදු කරාම විශේෂයෙන්ම සසර අර ස්වාමීන් වහන්සේ මතක් කළේ අර නන්දි රාග කියලා කියන ඒ වගේ තනින් තන ඇලෙනවනේ. එතකොට ඒ ඇලෙන ස්වභාවයෙන් දුරු වෙලා හිත ඇදබැද තබා ගන්නා ස්වභාවය දුරු වෙලා ඒ විදිහට අපිට පුළුවන්කම ලැබෙනවා සසරින් මිදීම සඳහා. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ සංඥා පුරුදු කරනකොට, කුසල සංඥා පුරුදු කරනකොට ඉතාම වැදගත් දෙයක් තමයි සමහර වෙලාවට ඒ කුසල සංඥාවල අකුසල සංඥාව පුරුදු කරලා තියෙන පුරුදුතාවය නිසා කුසල සංඥාව පුරුදු කරනකොටත් අපි දැන් අර දානමය පින්කම් එහෙම කරන සිද්ධ කරනකොට ඒ පින්කම් වල ඇලෙනවනේ නේද? පින්කම් වල ඇලෙනවා ඇත්තටම. ඒ ආමිෂ සම්භෝගය නිසා කාමයේ කියලා කියනකොට ඒ ලස්සනට අපි දැන් පිරිකරක් උනා සකස් කරනකොට පරිස්කාර ලස්සනට අපි හදනව නේද? දැන් අපි ගත්තොත් එහෙම අපිට පූජා කරන චීවරයක් අපිට පූජා කරනකොට ස්වාමීන් වහන්සේ ඒ චීවරේ පූජා කරනකොට බොහොම අලංකාර විදියට තවත් උඩින් ආවරණයක් යොදලා ඒක තමයි ඇත්තටම සකස් කරලා දෙනවා කියලා කියන්නේ. සක්කච්ඡන්දානන්දත්තා සක්කෝ හෝතිනේ. සකස් කරලා පිළිවෙලට දෙන්න ඕනේ. ඒ වගේ මේ ඒක සකස් කරනකොට අපි දැනගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ මේක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මම මේ දෙන්නේ මොකද්ද? නේද? ඒතර ඒ වස්ත්‍රයක් නේ දෙන්නේ. ඒ වස්ත්‍රය පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගන්න කෙනානේ සම්පූර්ණයෙන්ම ඇලීම කියලා කියන එක දුරු කරගන්නේ. ඉතින් මේ ඒ දස සංඥාවලට වටිනාකමක් දීම තුළින් අර අකුසල සංඥා දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඊටම වැදගත්ම දේ තමයි මේ වටිනාකමක් දීම දස කුසල සංඥාවලට වටිනාකමක් දෙන එක තමයි විශේෂයෙන්ම සංඥා වලින් මේ සියලුම සංඥා දුරු කරලා ඒ හඳුනා ගැනීම දුරු කරලා හඳුනා ගැනීමක් නොමැති තැන කියලා කියන්නේ නිවන. ඒ නිවනටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ විශේෂයෙන්ම ඒ කුසල සංඥාවන් වර්ධනය කිරීමෙන්. නායක හඳුරන්නේ මා ඔබ වහන්සේගෙන් තවත් එක් කාරණාවක් අපි හැමදෙනා වෙනුවෙන්ම දැනගන්නට කැමතියි. ඔබ වහන්සේ මතක් කළා අපි දානයක් දෙනකොට ඒ පරිස්කාර පූජාවන් සිදු කරනකොට එය සකසා ගෞරවනීය මහා සංඝරත්නයට දන් දෙනවා කියන කාරණාව. එහිදී අපි දෙයක් දුන්නාම කෙනෙකුට ඒ පිළිබඳව නිතර කතා කරනවා. මම මේ විදිහටයි මේක සකස් කරලා දුන්නේ. මෙන්න මේ විදිහට ඊටාම අලංකාරව ස්වාමීන් වහන්සේට පූජා කළා කියන කාරණාව අපි නිතර මතක් කරනවා. අපි අහලා තියෙනවා අපි දෙයක් දීම තුළ ඒ දේ දීලා ඒ පිළිබඳව මතක් කිරීම තුළ කුසල රැස් වෙනවා කියලා. නමුත් දැන් මේ කියන කාරණාවේදී අපි දෙයක් දුන්නාට පස්සේ ඒ පිළිබඳව ඒක දුන්න ආකාරය පිළිබඳව ඇලීමකින් තමයි තවත් කෙනෙක්ට පවසන්නේ. ඒ තුළ කුසල අකුසල මේ කාරණාව මා විග්‍රහ කර ගැනීමට කැමතියි. ඔව් දැන් අපි කතා කරා දැන් අපි අර ගත්ත උදාහරණයම ගමුකෝ නේද? අපි ගත්තොත් එම් චීවරයක් පූජා කරනකොට ඉස්සෙල්ලාම මතු පිටින් අපි
ඒතර මතු පිටින් හරියටම ඒ මතු පිට ආවරණයේ ලස්සනට පිරිසුදු තියෙන්නත් ඕනේ පිළිවෙලට තියෙනවා වගේම අභ්‍යන්තරත් හරියට තියෙන්න බෑ නේද? දැන් චීවරයේ දුර්වල චීවරයක් වෙලා ඒක වහලා දුන්නොත් එහෙම අර දැන් මේ කාලේ තියෙන අස්ත්‍රපරිස්කාර වගේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම දෙයක් තියෙනවනේ. එතකොට ඒ පිළිබඳව අවබෝධ කරගන්න මේකේ වටිනාකම අවබෝධ කරගෙන තමයි දීම කියලා කියන එක सिद्ध කරගන්න පුළුවන්. එතකොට අර මේ විශේෂයෙන්ම අවිද්‍යාව දුරු කරගන්න බෑ හැම දෙයකටම නේද? එතකොට මේ මොකක්ද කියලා මේ පූජා කරන්නේ මොකක් සඳහාද? කුමක්ද පූජා කරන්නේ කුමක් සඳහාද කියලා කියන එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. එහෙමයි අපි හැමදෙරනේ. අද අපි ධර්ම කාරණාවන් චන්දන සූත්‍රය මාතෘකා කරගෙන චන්දන දිව්‍ය පුත්‍රයා තථාගතයන් වහන්සේ හමු වෙලා සිදු කරපු මේ ධර්ම සාකච්ඡාව පැන විසඳා ගැනීම පිළිබඳව සාකච්ඡා කළා. එෙහිදී මේ සසර සැඩපහරට අහු වෙන්නේ කවුද? අපි එහෙමනම් සසර සැඩපහරට අහු වෙන්නේ නැතුව කම්මැලි නොවි වීරයෙන් කටයුතු කරන්නට ඕනි කොහොමද කියන කාරණාව, ඒ වගේම සසරින් එතර වෙන්නේ කවුරුන්ද කියන කාරණාව මේ ආදී වශයෙන් වූ කාරණාවන් විග්‍රහ කරගත්තා. අපි අවසන් වශයෙන් ස්වාමින් වහන්සේගෙන් අපේ පූජනීය කැලණි අජිත ස්වාමින් වහන්සේගෙන් විමසා දැනගනිමු. සසර සැඩපහරේ ගිලෙන්නේ නැතුව ගමන් කරන්නේ කවුරුන්ද කියලා. ඔව් මේ දේශනාවේ සාරාංශයක් හැටියට ගන්නකොට නායක සංසද් බොහෝ ගැඹුරින් ඒක විග්‍රහ කළා. සසර සැඩපහරේ ගිලෙන්නේ නැතුව සසර තරණය කරන්නෙම ප්‍රඥාවන්තයා. ප්‍රඥාවන්තයා කියලා කියන්නේ සංයෝජන අවබෝධ කොට වදාළ සංයෝජන ප්‍රහීන කොට දස සංඥා වඩා වර්ධනය කරන ශ්‍රාවකයා තමයි සසර සැඩපහරෙන් ඈතර වෙන ශ්‍රාවකයා බවට පත් වෙන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. අපි සමාජයේ නොදකින කාරණාවන් අපේ විසින් සිදු කරනවා. අපිට නොදැනීම අපි ඒ කාරණාවන්ට එළඹ කටයුතු කරනවා. කම්මැලි වීම, වීරය නොකිරීම, ප්‍රඥාවන්තව නොසිටීම, ආනන්දය තුළ අපි ප්‍රඥාව ගොඩනගා නොගැනීම කියන කාරණාවන් අපිට මේ කියන සසර සැඩපහරට අපව ගසාගෙන යන්නට පුළුවන්. ඒ නිසා අපි වීරයව කම්මැලි නොවි අපේ ස්වාමීන් වහන්සේලා මතක් කරපු විදිහට ප්‍රඥාවෙන් කටයුතු කිරීම තුළ අපට සසරින් එතරව නිවනින් නිවී සැනසෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අද සංයුත්ත නිකායේ සගත වර්ගයේ දේවපුත්ත සංයුත්තේට අයත් අනාථපිණ්ඩික වර්ගයේ සඳහන් වන චන්දන සූත්‍රය මූලික කරගෙන අපි මේ ධර්ම කාරණාවන් විග්‍රහ කරගත්තේ. අපි දැන් එහෙමනම් සූදානම් වෙන්නේ අපි සෑම සජීවී වැඩසටහනකදී පමණක් නොවේ අපේ ප්‍රවෘත්ති විකාශන හරහා ඔබට දකින්න ඉඩකඩ සලසා දෙනවා. අපි ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේ වන්දනාමාන කරන්න පැමිණෙන දෙපයින් නැගී සිට මේ වන්දනාමාන කරන්න බැරි පුද්ගලයන් වෙනුවෙන් ඒ රෝදපුටු අත්වාරු පරිත්‍යාග කිරීමේ උතුම් වූ පුණ්‍ය කටයුත්තක් පිළිබඳව අපි මතක් කළා. ඒ වගේම ඒ සඳහා බොහෝ දිනක් ඇවිල්ලා Tamanගේ සහයෝගය, ඒ දායකත්වය හැමදාම සම්බෝධි විහාරස්ථානට ලබා දෙනවා. ඉතින් මේ මොහොතේදී පළමු කොට සූදානම් වෙනවා අපේ බෞද්ධ ගුවන්විදුලියේ අධ්‍යක්ෂ සහන් වනිගරත්න මහත්මයාගේ නිවසට අල්ලපු නිවසේ ඊටාම මිත්‍රව සෙනෙහසව ඒපී සමගින් ලෙන්ගතුව කටයුතු කරන 81 4B තුන්වෙනි පටුමඟ පාසල් මාවත දලාහින මාළඹේ පදිංචි කේ.පී. කමලාවති උපාසිකා මාතාව ඇතුළු වේ පින්වතුන් දැන් මේ රෝදපුටු පරිත්‍යාගය සිදු කරනවා. මියගිය ස්වාමි පුරුෂයා ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්න, පවුලේ සුජීවත්ව සිටින සැමට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඉතින් මේ මෞතුමියට කමලාවති මෞතුමියට අපි නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. වගේම දැන් මේ අවස්ථාවේදී කටුබැද්ද පදිංචි ජයවීර ගෝමස් මහතා කුසුමා පෙරේරා මහත්මිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න අද අත්වාරු පරිත්‍යාගයක් සිදු කරනවා. ඉතින් ඒ දෙපළටත් අපි මේ වෙලාවේ පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. අපි ගෞරවයෙන් නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු මේ සෑම දෙනා ශක්තිමත් කරන්න, ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය සිදු කරන්න. ඔව් චමිල්, විශේෂයෙන්ම මේ පින්කම පිළිබඳව කවුරුත් ඇත්තටම දැනුවත් මේ වෙනකොට විශේෂයෙන්ම ස්වර්ණමාලි මහා සෑරදානන් වහන්සේ ශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ වන්දනා කිරීමට මේ විදිහට පැමිණෙන සදහැවතුන් බොහොමයක් දෙනා විශේෂයෙන්ම බොහොම අමාරුවෙන් තමයි වන්දනාමාන කටයුතු කරන්නේ. ඒ වගේම නිවසේ ඉන්නවා අපිට දැන් වන්දනාමාන කරගන්න අපහසුයි. ඒ වගේම අපි කලින් ඇත්තට වන්දනාමාන කරගෙන ඉතින් දැන් අපිට අපහසුයි වන්දනාමාන කරගන්න කියලා. අපිට ඒ විදිහට වාරු නැහැ කියලා. ඉතින් ඒ අය සඳහා තමයි
මේ උපකාරය සිද්ධ කරන්නේ. අපේ සීල ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමන් ආනන්ද පීරිස් මහත්මයා විශේෂයෙන්ම එතුමා විශේෂයෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කරලා අපිට මතක් කළා මේ සඳහා ඒ සිවිල් ආරක්ෂක බලකායේ දරුවන් තමයි මේ සඳහා කෙලින්ම යොදවන්නේ ඒ රෝද පුටු ඒ විදිහට අරගෙන යාම සඳහා. ඉතින් ඒ නිසා ඒ පින්කමත් ඒ දරුවන්ටත් විශාල පින්කමක් වගේම මේකට දායක වන පින්නතුන්ට විශාල පුණ්‍ය ශක්තියක් රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් හැමදිනාම වන්දනා කරන වාරයක් පාසාම දැන් එක්කෙනෙක් නෙවෙයි වන්දනා කරගන්නේ. විශාල පිරිසක් වන්දනා කරගන්නවනේ. දැන් Tamanට නිවසේ ඉඳගෙන ඇත්තටම කල්පනා කරන්න පුළුවන් මම මේකට දායක වුණා. ඒ වන්දනා කරන වාරයක් පාසාම Tamanට පින් රැස් වෙනවා කියලා. ඉතින් මේ වගේ විශාල පින්කමක් මේ පින්කමට සහසම්බන්ධ වෙන එක. ඉතින් ඒ නිසා මේ විදිහට අද දවසේත් රෝද පුටු පරිත්‍යාග කරලා ඒ වගේම අත්වාරු පරිත්‍යාග කරලා පූජා කරලා ඒ පින්කමට සහසම්බන්ධ වුණු පින්වත් හැමදෙනාම නම් සිහිපත් කළා. මේ රැස් කරගත් උතුම් වූ පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා සැපයටපත් වේවා. සම්මා සම්බුදු ශාසනයත් මේ උතුම් වූ ලංකා ධර්ණී තලයත් මේ පින්වත් හැමදෙනාමත් ආරක්ෂා කරගනිත්වා. දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධි වලින් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. අපිට මේ හැම පින්කමක්ම සිද්ධ කරගන්නට අවවාද අනුශාසනා කොට වදාළේ. ඒ වගේම බෞද්ධ නාලිකාව ආරම්භ කරලා අප හැමදෙනාටම කල්යාණ මිත්‍රත්වයෙන් එකමුතුව මේ පින්කම් සිද්ධ කරන ගන්නට අවස්ථාව සැලසුනේ අපේ නායක ස්වාමීන් වහන්සේ නිසා. අපවත් වී වදාළ පූජනීය බෝධිසත්ව ගුණෝපේත අපේ දන්නාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සීලොම යතීන්ද්‍රයන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. පැතෝ බෝධි වලට පැමිණිලා උතුම් වූ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත් හැමදෙනා නමින් මියගිය සීලොම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා පරලෝ ජීවිත සුවපත් භාවයට පත් කරගනිත්වා. උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. රාජරාජ මහා මාත්‍යවරු සිරු රජදරුවෝ සිරු රණවිරෝ ඇතුළු කොට ඇති හැමදෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. නිවනින් සැනසීම උදා කරගනිත්වා. පින්කම සිදු කර ගන්නට යෙදුණු සෑම සුළු දිනාමත් දැකබලා සාදුනාදයෙන් හෝ පින් අනුමෝදන් වුණු සෑම සුළු දිනාටමත් උතුම් මහා සංඝරත්නය ඇතුළු පින්වත් හැමදෙනාටම මේ රැස් කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කරගන්නටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබා ගන්නට. සාදු සාදු සාදු. එහෙමනම් අපි අද දවසේදී අපේ සජීව වැඩසටහන නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. කවදත් අප ශක්තිමත් කරන අපේ පූජනීය බොරලන්දිය වජිරඥාන ස්වාමින් වහන්සේ වගේම බෞද්ධ ආමාත්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන්, ඒ වගේම මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහේස්ද අල්විස් මහත්මයා, ඒ වගේම අපේ වැඩසටහන් පෙළගස්වා පූර්ව නිර්මාණශීලී වැඩසටහන ඔබ වෙනුවෙන් sannivedanaya කරන්න ඒ සහයෝගය නිර්මාණ ශක්තිය කරන බෞද්ධ රූපවාහිනී වැඩසටහන අධ්‍යක්ෂ කල්‍යාණ අලවත්තේගම මහත්මයා, ඒ වගේම ගුවන්විදුලි අධ්‍යක්ෂ සහන් බණිකරත්න මහත්මයා ප්‍රධාන මේ හැමදෙනාමත් මේ ධර්ම කාර්යය ඉදිරියට ගෙන යන්නේ සෑම හිතසුව පිණිස. එයත් ඉතාම ගෞරවණීය සේපත් කරමින් අපි වැඩසටහන නිමාඩපත් කරනවා. කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ ආමාත්‍යාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් අපේ නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සාදු සාදු සාදු. නිබද ශක්තියෙන් ආශිර්වාදයෙන් අපට ශක්තියක් එක් කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වරකාපොළ හැලගල ධම්මෝවිත අමරාවතිය සදහම් සේනාසනයේ ගරු අනුශාසක පූජනීය කැලණි අජිත පින්වත් ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සාදු සාදු සාදු. ඔබ නොදකින අප පිටුපසින් දකින අපේ නිෂ්පාදක කණ්ඩායම අදත් අපට ශක්තියක් වුණා මේ පින්කම ඔබ වෙනුවෙන් sannivedanaya කරන්න. ඒ හැම දිනකටමත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් යලිත් ලබන සඳුදා ඔබ හමු වීමේ අපේක්ෂාවෙන් කතංසු ලබතේ පඤ්ඤාම් ප්‍රඥාව ලබන්නේ කෙලෙසද වැඩසටහන නිමාවටපත් කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි. කතංසු ලබතේ පඤ්ඤාම් ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද